ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහානාම ජාතික පාසලේ සේවය කර විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ඒකනායක මහතා සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී සුමනා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දෙපාර්ශ්වයේ පරලෝසපත් වූ දෙමාපියන් ඇතුළු පරලෝසපත් සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දායකත්ව දරූ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත් සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා. සහ සම්බන්ධ වූ සියලු දෙනාගේ පරලෝසපත් සියලු ඥාතීන්ටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දේශකයන්න් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. තව තවත් ශාස්ත්‍රික මෙහෙවර කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. කොරෝනා වසංගතයේදී ඉක්මනින්ම තුරන් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දේහි භික්කවේ සමන්නාගතෝ දුක්ඛේන විහෙරති. කතමානිද්වේ කෝදේනච උපනාහිච තීති. අද දවසේ මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දරා සිටින්නා වූ අනුග්‍රහක පින්වතුන් ප්‍රමුඛව ඇති ධර්මදේශනාවන් නරඹන්නා වූ සදහැවර පින්වතුනි. බුදු සමයේ උගන්වන දුක පිළිබඳව සමාජයට ගැටලුවක් තියෙනවා. පැටලිල්ලක් තියෙනවා කියලා මම හිතන්නේ. උඩින් පල්ලෙන් අපේ දාර්ශනික ග්‍රන්ථ හැදෑරුවා බටහිරයන් බුදු සමයේ වර්තමාන යුගයට නොගැලපෙන දුක්ඛාගමක් කියලා ප්‍රකාශයක් කළේ මේ නිසයි. බුදු සමයේ තරම් සුභවාදී මිනිසුන්ට ගැලපෙන ජීවිතය තුළ දුක් නැති කරන දර්ශනයක් ආගමක් නෙවෙයි. මේ ලෝකේ පවතින ආගම් තුළ ඊතරම් සුපිරි එකක් නැහැ. ඒ නිසා අපි බුදුන් වහන්සේ වදාළ දුක කියලා වදාළේ කුමක්ද? අපි දුක කියලා වදාරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. අපිට ලෙඩ වෙන එක, මහලු වෙන එක ආදී කාරණා තේරෙන දුක් තියෙනවා. ඕවා සාමාන්‍යයෙන් බුදුදහමේ සාමාන්‍ය දුක කියලා පෙන්වන්නේ. නමුත් සංඛාර දුක්ඛය කියලා එකක් තිබුණු සමයේ තියෙනවා. එහෙම නැත්නම් ආරි සත්‍ය දුක්ඛය කියලා එකක් තේරුම් ගන්න ඕන. අර කොරෝනා වසංගතයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව බෝවෙන යනවා වගේ මේ පෘථග්ජන පුද්ගලයින්ට බෝ වෙන ලෙඩක් මේ සංඛාර දුක්ඛය කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේක නැතුව ඉන්න පුළුවෙනි මනුස්සයෙන්න කියලා. මේ පිළිබඳව පැහැදිලි කළා වූ දහම් කරුණු සූත්‍ර පිටකේ බහුලයි. ඒක න්‍යාය ඔස්සේ. මම පුංචි කාරණයක් ගත්තේ. එතකොට ඕගොල්ලන්ට මෙයාට පහසු වෙනවා මේක නේද මේ දුක කියන්නේ කියන එක පිළිබඳව. කුමක්ද මේ ද්වේහි භික්ඛවේ සමන්නාගතෝ දුක්ඛං විහෙරති කියලා කියන්නේ? ඒ එදා හිටපු අය වෙනුවෙන් කළා වුණත් අද ඉන්න ඔබ වෙනුනොත් මේක හරි. යම් කිසි පුද්ගලයෙක් ජීවත් වීමේදී මෙන්න මේ කරුණ දෙකෙන් උපයුක්තද නැත්නම් යුක්තද? ඒ පුද්ගලයා දුකසේ ජීවත් වෙලා ඉන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ සමාජයට දුක්ඛ ධම්පරියාය දේශනා කරනවා මේක තුලින්. ආපහු වදාරනවා ද්වේහි භික්ඛවේ සමන්නාගතෝ සුඛේන විහෙරති. මෙන්න මේ කාරණා දෙකෙන් සමන්වත වාසය කරන්න පුළුවන් නම් දුකක් නැතුව ඉන්න පුළුවන් සුඛසේ.
ඒකට අර කෝදේනච උපනාහීච කියන එකේ අක්කෝදේනච අනුපනාහීචේන කියලා තියෙනවා. එනිසා මේ හැම සූත්‍රයක්ම මම දකින්නේ පළමු පියවර මිනිසාට වරදින හැටි. දෙවෙනි පියවර තේරුම් ගත්ත මිනිසාට ඒ වරද හදා ගන්න හැටි. මේක මම දකිනවා ත්‍රිපිටකයේ පුරා සඳහන් වෙලා තිබෙන්නා වූ ද්විත්ත ධම්ම පරියාය වශයෙන්. ඒ කියන්නේ බුදුවරයෙක් හඳුනාගත්ත දෙය ලෝකයා හඳුනාගන්නේ නැහැ. ඔවුන් අනුගමනය කරන ධම්මපරියාය දුක්ඛ ධම්මපරියාය. බුදුවර ලෝට පහළ වී මේක කරුණු පැහැදිලි කර දුන්නාන් පස්සේ ඒක තමයි ඇත්ත කියලා තේරුම් අරගෙන අනුගමනය කරන්න ගියොත් එහෙම ඊට පස්සේ දුකින් මිදීමේ ධම්මපරියාය. එවිට බුදු සමයේ දුක්ඛාගමක් නව මිනිසා දුකින් අත මුදවන දර්ශනයක් බව තේරුම් ගන්න. නමුත් මේ අවබෝධයට එන්න ටිකක් අපහසුයි. ඒ අපහසු වෙන්න හේතු මම ගොඩක් දකිනවා. එකක් සියවස් 7ක් 8ක් තිස්සේ බුදු සමයෙන් පෙන් නිර්වාණය සාක්ෂාත් කරගත්ත අය පිළිබඳ තිබෙන්නා වූ දුලබ බව. විශ්වාසයක් නැහැ කාටවත් ඒක වළංගු එකක් කියලා. දෙක විෂය අධ්‍යාපනය තුළ දහම් පාසල පිරිවෙන උගන්ලා තිබෙන්නා වූ ලෞකික අධ්‍යාපනයට බර බුද්ධ ධර්මය. මං කියන වචන තේරුම් ගන්න උත්සාහ කරන්න. ලෞකික අධ්‍යාපනයට බර බුද්ධ ආගමක් ඉගෙනුවා ඇරුණාම වචන ගොඩක් ප්‍රායෝගික ජීවිතයට අදාළ ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේවායේ ඉගන්වන්නේ නැහැ. දහම් පාසල් හරි අරන යවන දරුවෝ මේ ගිහින් සෝවාන් වෙලා ගෙදර එයි කියලා අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඉගෙනගෙන AB අරන් එයි කියලානේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක AB ගන්න උගන්නන අධ්‍යාපනයක් කරුණාම මේ ප්‍රායෝගික බව මේකේ නැහැ. මෙතන පෙන්වන්නේ ප්‍රධාන කාරණා දෙකයි. ඒක අනිත්තට සම්බන්ධ වෙලා එනවා. නමුත් ඒ දෙක ඔස්සේ අපි තේරුම් ගන්න ඕන. මොකක්ද මේ පෙන්වන්නේ? මේ පෙන්වන්නේ ඔබ ළඟ තිබෙන පුංචි හැඟීමක් බලවත් වෙන හැටි. මෙලොවට ඇවිදින් කුඩා කාලේ මේ කියන හැඟීම ඇති නැති ගණන්. නමුත් මේක භාවිතා කරන්න ගියොත් නිරන්තරයෙන් නැවත දරුවෙකුට ආහාර දීපුවම දරුවා වැඩෙනවා වගේ. පැලෑටියකට පොහොර යදුවම පැලෑටිය වැඩෙනවා වගේ. කැටයකට සල්ලි දානකොට කැටේ මුදල්ලයික් ඉහළ යනවා වගේ අපේ චිත්තාභ්‍යන්තරයේ වැඩෙන අපට දුක් ගෙනත් දෙන ධර්මයක් පෙන්නනවා. ඒ වගේ දෙකක් තිබුණාම මේ මිනිස්සයාට ගෙදර හිටියත් කැලේ හිටියත් මහාන වෙලා හිටියත් කොහේ හිටියත් කෝටිපතියෙක් වුණත් දුප්පතෙක් වුණත් මේ කියන දුකින් ඉන්න වෙනවා. එනිසා මේ කියන දුක මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයේ මුල් කොටගත් එකක් නෙමෙයි. ඇති නැති භාවයේ මුල් කොටගත් එකක් නෙමෙයි. උත්සන්න වෙන හැඟීම් විසින් ලබා දෙන වදයක්. මේ වදේ කොතරම් බරපතලද කියලා කොරෝනා වසංගතය තුළ නිවෙස් වලට වෙලා ඉන්න හිටපු අයට ඉන්න උන අයට ගෙදර ඉන්න බැරුව වෙනදා ඇවිදපු ගමන් බිමන් යන්න බැරුව ආතතියෙන් මත්වීම තුළ ආතතියක් කියලා එකක් ආවයි කියන්නේ. ඒක තුළ බොහෝ අඬදබර පවා ඇති වුණා. අන්න ඒ ආතතිය තමයි මේ දුක කියන්නේ. ඒක විශේෂයෙන් පෘථග්ජන පුද්ගලයින්ට සම්බන්ධව හිතේ හැදෙන ලෙඩක්. නමුත් තථාගත ධර්මයේ තේරුම් ගත්තාම ආතතිය කියන්නේ පල් බොරුවක් වෙනවා, පුස්සක් බවට පත් වෙනවා. ආතතිය නැතුව ඉන්න පුළුවන්. එනිසා මේ වයින් කරන්නේ අපිව තේරුම් ගැනීම. මේ අපිව තේරුම් ගැනීමේදී අප ඉගෙනගත්ත ජීව විද්‍යාවේ හෝ සෞඛ්‍ය විද්‍යාවේ පුද්ගල විවරණය ප්‍රමාණවත් නැහැ. අපි ඒ විෂයන් ධාරලා තිබෙනවා නම් අපේ ඇස් පිළිබඳව, දත් පිළිබඳව, හෘද වස්තු පිළිබඳව, පෙනහළු පිළිබඳව දන්නවනේ. ඒවා නෙමෙයි අපි කතා කරන්නේ. බුදු සමයේ පුද්ගලයා කායසිත දෙකකට බෙදා සිත ප්‍රදාන කොට විවරණය කරනු ලබනවා. ඒ සිත ඔබ ළඟ ක්‍රියාත්මක වෙන හැටි තේරෙනකොට තමයි ඔබ දමනය නොවූ සිතකින් ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. එතකොට එළියනවා චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දාන්තං සුඛාවහං. සිත දමනය කර ගැනීම යහපත් සැපගෙනත් දෙනවා. එහෙනම් දමනය වූ සිත සැපගෙනත් දෙනවා නම් දමනය නොවූ සිතයි දුක් ගෙනත් දෙන්නේ. මොනවද මේ කාරණා? කෝදේනච උපනාහීනච. ඔක තව තැනක තියෙනවා. වසල සූත්‍රයට යන්න
තංජඤ්ඤා වසලෝ ඉති. එයින් වසලෙක් බව දැනගන්න. පළවෙනි පද දෙකේම පෙන්වන්නේ කෝදනෝ උපනාහීච. අර ඒ පද දෙක තමයි මේ පෙන්වන්නේ. මේ කෝද කියන වචනය ටිකක් සරල කරගෙන එමු අපි එතෙන් දෙන්න ඉස්සර වෙලා. යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හමුවන ඔබ ළඟ අකමැත්තක් ඇති වෙනවා. අකමැත්ත, අමනාපය, තරහව, වෛරය, ක්‍රෝධය ගැඹුරට යන හැටි. හැඟීමක්. කුඩා දරුවට තිබෙන්නේ 101 නම් අවුරුදු 20ක් වෙනකොට මේක අවුරුදු 20ක් විතර වෙලා 50ක් වෙනකොට 50ක් වෙලා 100ක් හිටියොත් 200ක් විතර වෙලා මේ අරමුණ සමග අපි හිතින් ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. තථාගතයන් වහන්සේ විසාකාවට වදාළනවා ඒ නිසා ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. මේ අපි උපදින හැඟීම් සමග අපි කිසියම් ආකාරයක ඇලීම් ගැටීම් 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා. ඒක දුක් 100ක් තියෙන ජීවිතේ නෙමෙයි ඇලීම් ගැටීම් 100. මේක බිඳුවට බස්ස ගන්න පුළුවන් වුණොත් එහෙම ජීවිතේ ඉතුරුයි දුක් එකක්වත් නැහැ. අන්න මේ ළමා කාලයේ සිට මේක එකේ සිට ඉහළට දක් යන එක අර දරුවන්ට උගන්වපු ආරෝහණ ක්‍රමයට ලියනවා වගේ දුක් වැඩි කර ගන්නවා පු탁ජන පුද්ගලයා. අනුසෝතගාමී ප්‍රතිපදාවේ යමින්. හැකිතාක් ඉක්මනින් මේ යන පාර වැරදි කියලා තේරුම් ගන්න උනොත් එයාට ආපහු යන්න පුළුවන් වෙනවා. එතකොට කියනවා පටිසෝතගාමී. දැන් තිබෙන්නේ 50 නම් 49ට 48ට අඩු කරගෙන බිඳුව දක්වා ගෙනියන්න පුළුවෙනි. අර සූත්‍රයේම අන්තිමට පෙන්නනවා ඇලෙන කරුණු එකක්වත් නැති විතර දුක් එකක්වත් නැත. දැන් මේක මම මෙහෙමත් තීරණය කරනවා. ක්‍රෝධ කරන්න හොඳ නෑ කියලා අම්මා කියනවා, තාත්තා කියනවා, ගුරුවරු කියනවා. නොකර ඉන්න පුරුදු වෙන්න ඕන කියලා කියනවා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ. නමුත් අදාළ අවස්ථාවේදී කාටද එහෙම ඉන්න පුළුවන් උනේ? එහෙම දෙයකට මොන දීලා ඔබ කියයි මට ඒ වෙලාවට ඉන්නව මරනවා පෙවුන්නේ නැහැ කියලා. මොනවා වුණාද දන්නේ නැහැ කියලා. එතකොට ඔබව මේ සිද්ධි නිසා සැපතටපත් කරනවාද? ක්‍රෝධය මුල් කොටගත්ත දවරයක්, අර්බුදයක්, ඒක පොලිසියෙන්, හිරගෙදරින්, රෝහලින් කෙලවර වෙනවා ඇරුණාම සැපතටපත් කරනවද කවුරු හරි? සරුංගලයක් අහුලන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වුණ ගැටුමකදී පුතාපුතා දෙදෙනෙක් මිය ගියා. දෙපැත්තක ඇති කරගත්ත කඩවල් දෙකක් දියුණුව කරා යන ගමනේදී වුණොන්ට ඊර්ෂ්‍යා කොට එක මුදලාලි කෙනෙක් අනිත් පුද්ගලයා ඝාතනය කළා. අනිත් අය මේ කඩේ ගිනි තිබ්බා. එක්කෙනෙක් පරලෝ ගියා, අනිත් එක්කෙනා සදාකාලේ හිරේ. කාටද හරි ගියේ? කවුද මේවා කළේ? අපට පේන්නේ පුද්ගලයෝ කරනවා. අපට පේන්නේ නීතියට පේන්නේ පුද්ගලයෝ කරනවා, පුද්ගලයින්ට දඬුවම් දෙනවා. ඒක ඒ මට්ටමින් සාධාරණයි. බුදු සමයේ මේක හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙක් කරනවා නෙමෙයි, ක්‍රෝධය විසින් මේ කළා. ක්‍රෝධය විසින් ඔහුගේ සිත කය වචන පාලනය කරන්න ගන්නවා. ඔහු ක්‍රෝධය පාලනය කරගත යුතු අවස්ථාවේදී ක්‍රෝධය විසින් ඔහු පාලනය කරනකොට ඔහු මාරයාට යටත්. ඒකයි මාරයා එනවායි කියලා කියන්නේ. එහෙමනම් ගෙදර හිටියත්, වැඩපොලේ හිටියත්, ප්‍රධානියා වුණත්, සේවකයා වුණත්, ගුරුවරයා වුණත්, ශිෂ්‍යයා වුණත්, ස්වාමින් වහන්සේ වුණත්, දායක මහත්තයා වුණත් වෙනසක් නැහැ මේ කාරණාවේදී. Taman යන්නේන ගමනේදී Taman මේ හොස්සාගින් මැස්සා යන්නවත් තරමටත් තරම් කාරණාවලට නැත්නම් හැම දෙයකටම කිපෙන පුද්ගලයෙක් නා. එහෙනම් ඔහු සැපතෙන් ඉන්නේ නැහැ. ඔහු හැබැයි මෙහෙම දොස් පවරනවා. Tamanට සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. Taman අවුස්සනවා කියලා සමාජයට දොස් පවරනවා. බුදුරජාණන් වහන්සේ මේකට දොස් පවරන්නේ එහෙම නෙමෙයි. Taman ළඟ ඇවිස්සෙන්න හේතු තියෙන නිසා ඇවිස්සෙනවා ඇරුණාම Taman ළඟ හේතු නැති විට ලෝකෙට අපි අවුස්සන්න බෑ. ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. Taman ළඟ හේතු තියෙන විට ඇවිස්සෙනවා. ඒ හේතු තැබීම කොහොමද කළේ? ඒක තමයි ඊළඟට හොයාගන්න ඕන. පසුගිය ධර්ම දේශනාවෙත් මම උපමාවක් ඉදිරිපත් කළා. ඒක මේකටත් ගන්නවා. කීර රුක්ඛෝපම. කිරි ගහකට උපමා කොට මිනිසා දුකටපත් වෙන හැටි සහ දුකින් මිදෙන හැටි දේශනා කළා වූ සූත්‍රය. කිරි ගහ මොකද වෙන්නේ? කිරි ගහ පුංචි පැලයාටයක් වශයෙන් හැදිලා අවුරුදු 15ක් විතර යනකොට අපි දන්න රබර් ගහක් හරි කොස් ගහක් හරි ගන්න කිරි පිරිලා හැදිලා වැඩිලා තිබෙනවා.
හැබැයි කොලයක්වත් කැඩුවේ නැත්තම් කිරි තියෙන බව පේන්නේ නැහැ. වැඩෙනකොට කිරි පිරෙනවා. කෙටේරියක් අරන් ගිහින් මේකෙන් පස්පලකට කෙටුවොත් එහෙම මේ ගහේ පස්පලෙන් මෙන්නේ ගහ ඇතුලේ තියෙන කිරි. බුදුන් වහන්සේගේ උපමාවේ ලස්සන බණ තේරෙන්න ඕන බලන්න. මේ මොකක්ද උපමාව? ඔබට ඇස කන නාසය දිවකය කියලා පස්පලක් තියෙනවා. මේ පස්පලෙන්ම ඔබට හම්බෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්දී ඔබේ හිත ඇතුලේ තියෙන හදාගත්ත හැඟීමයි එළියට එන්නේ. ඒ තමයි ගහ ඇතුලේ තියෙන කිරියනවා. කිරි නැති දවසට කෙටුවට කිරි එන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම තුළ බමුණෝ බණිනවා වට කරගෙන. කණුවක් වගේ ඉන්නවා. ඇයි? එන්න ක්‍රෝධයක් නැහැ සංසිඳවලා. එහෙනම් මේ සංසිඳන පාර බුදුන් වහන්සේ කරගත්ත වැඩෙන පාර අපි කොහොමද කියලා තේරුම් අරගෙන වැඩුණ පාර ඊට පස්සේ සංසිඳන පාරට යන්න වෙනවා. එහෙනම් මම දකිනවා මේ සමාජයේ විවාහක දෙදෙනෙක් සුන්දරත්වයෙන් එකතු වෙන දෙදෙනෙක් ටිකින් ටික එක ගෙදර හිටියට ඇතුළතින් දුරස්ත කරන්නේ. එක පිඟානේ කාලා හැදෙන වෙන සහෝදර සහෝදරයන් වැඩි වියට පත් වෙන විට ඉඩ කඩම් වලට එන කොටා ගන්න විරුද්ධවාදීන් බවට පත් කරන්නේ. එක ගමේ එකට උපන් ඥාතීන් දේශපාලන ලකුණක් හින්දා දෙපැත්තට කොටා වෙන විරුද්ධ වෙලා ඔවුනොවුන්ට දොස් පවා ගන්න අය බවට පත් කරන්නේ. කවුද? ඔවුන් නෙමෙයි. කෝධය විසින්. කෝදං ජහේ විපජහෙය්‍ය මානං ක්‍රෝධය අතහරින්න කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ. හොඳ නෑ කියන්න දන්නව. නමුත් ධර්මයේ සරණින් අතහරින්නේ කොහොමද? ඒකයි මට කියලා දෙන්න ඕන. හොඳ නෑ කියන්න ඕන කෙනෙක් දන්න. එහෙනම් රජය වැඩිකරුවන් කරලා දඬුවම් දේවි. ඒ ඕක පාලනය කරගන්න බැරි සහ කියන දේ අහන්න නැති අයට ඒ දඬුවම් න්‍යාය තියෙන්න වෙනවා. තව එහාට ඕක පාලනය කරගන්න පුළුවන් පව්පිපව විශ්වාස තියෙනවා නම් පාපකාරයට දුක් විපාක දෙනවායි කියලා ඒ පැත්ත නොකර ඉන්න සාමාන්‍යයෙන් පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ සංසිඳීම ධර්මයේ සරණින් වෙන්න ඕන. අනිත් වචනේත් ගම්මු අපි. ක්‍රෝධ හේවත් කිපීම. අනිත් එක උපනාහය. මේකට කියනවා අපි සිංහලෙන් ඊර්ෂ්‍යාව කියලා. ඊර්ෂ්‍යාව ඉතින් ක්‍රියාත්මක වෙන හැටි ඔයගොල්ලෝ අත්හදා බලන්න තම තමන්ට පෞද්ගලිකව ජීවිතේදී. ගේ ළඟින් වෙනක් ගයක් හැදෙනවට හරි ඊළඟ ගෙදර එක්කෙනා වාහනයක් ගේනවට හරි තමන්ගේ පුතාට වඩා අනිත් එක්කෙනා විභාගේ පාස් වෙනවට හරි තව ඉතින් තියෙවිනේම එක එක කාරණා. මේවා කෙරෙහි සුබ පතන්න පුළුවන්ද නිකන් ඇහි කටු යනිනවා වගේද? ඒ තමයි ඔබ. ඔබ කියන්නේ බුදුදහමේ ඔබේ කය නෙමෙයි. මේ හැඟීම තමයි බුදුදහමේ මම බවට පත් වෙන්නේ. අන්න දැන් ක්‍රෝධයෙන් මම හැදෙන හැටි ඊර්ෂ්‍යාවෙන් මම හැදෙන හැටි හොයාගන්න. පුංචි කාලේ ඔය දෙකම තිබුණේ නැහැනේ. ඔය කුඩා දරුවෝ දිහා බලපුවා මූණ හරි ලස්සනයි. ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ, හොරබරු නැහැ, අවංක ඔක්කොම කියනවා. ඒ කියන්නේ තමන් ඒට අදාළ දේවල් අල්ලගෙන නැහැ. අනතුරුව මේ එකක් පාසා මොකද කරන්නේ? අපි මේවත් එක්කලා ළමා කාලේ පටන් ඇලෙන්න ගැටෙන්න පටන් ගන්නවා. ඒක හැඟීමක්. ඇසට හම්බ වෙන රූපේ නිසා උපදින්න පුළුවන්, කනට හම්බ වෙන ශබ්දේ නිසා උපදින්න, නාසයට හම්බ වෙන ගන්ධය නිසා, දිවට හම්බ වෙන රසය නිසා, ඕනෑම අරමුණක් නිසා. ඒ සම්බන්ධයෙන් ඇලුනොත් අපට ලෝභ උපදිනවා, ගැටුනොත් දෝෂ උපදිනවා. දැන් මේ කතා කරන්නේ ඇලීම මුලාව ගැන නෙමෙයි, ගැටීම මුලාව. ඒ කියන්නේ ද්වේෂ මෝහ ගැන. ඔය සිඟිති දරුවෝ ඔබ දකින්න ඇතිනේ මට වඩා. ඒ සිඟිති දරුවාගේ හදවතේ තොල් දෙකේ ඇස් දෙකේ පෙන්නන අහිංසක අවංකභාවය නිරීක්ෂණය කරගෙන වර්තමාන සමාජයේ පෙන්වන්න තියෙන අපේ සංස්කෘතියට අදාළ නැති ගහමරා ගන්න, කපා කොටා ගන්න විදේශීය ආනයනයේ නාට්‍ය කබල් සහ කාටුන් දිහා බලන් ඉඳපුවාම මේ ළමයාගේ මේ ලස්සන මුටි ටික නැති වෙලා යන හැටි නිරීක්ෂණය කරන්න. මට බොහෝ අම්මලා කියලා තියෙනවා ඉස්සර හරිය ආදරණීයයි ලෙන්ගතුයි, දැන් ටිකක් සැරයි වැරයි මටත් සැර දාන්න එනවා කියන දේ අහන්නේ නැහැ, හිතුවක්කාරයි. ඔය පෙන්වන්නේ ඉරණම තමයි. මම ඕන්නම් පෞද්ගලික කතාවක් කියන්න. 1990 93 විතර කාලේ මට හම්බ වෙනවා
අහම්බෙන් බලලා නැහැ පෙනෙනවා මේ අසාධාරණයට විරුද්ධව සටන් කරන චිත්‍රපටයක්. අසාධාරණය තමයි මව දරුවා ළමා කාලේදී ඔහුගේ මව හෝ පියා කවුරු හරි ඝාතනය කරනවා. මේක දැකලා මතක් කරගෙන ඉඳලා ඊට පස්සේ මොකද වෙන සම්පූර්ණ චිත්‍රපටියම ලොකු වෙලා අර විරුද්ධවාදීන් ඝාතනය කරන්න හදපු ප්ලෑනක්. දැන් මේ වෛරයෙන් වෛරය සංසිඳේ කියලා අපට උගන්වනවා නේද? බුදුදහමේ අවෛරය නැච සම්බන්ති වෛර නොකිරීමෙන් සංසිඳේ. අර චිත්‍රපටිය උනත් බලන් ඉඳලා දරුවෝ හිතාගන්න එක චිත්‍රපටියක් කියලාද සැබෑ ලෝකය කියලාද? ඔහුට සැබෑ ලෝකේ ආවොත් ඊට පස්සේ ඔහුත් යන්නේ මේ සාධාරණ ඉටු කරන්න නේද? ඔන්න බෞද්ධ සංස්කෘතියට අදාළ නැති දේවල් පෙන්නලා අපේ දරුවෝ පරිහානියටපත් කරන හැටි. එදායින් මතු අද දක්වා ගහමරා ගන්නා කපා කොටා ගන්නා දේවල් බැලුවේ නැහැ බලන්නෙත් නැහැ. අද නම් ඕව වල වෙලාවක් නැහැ. ඔය හම්බෙන් දැක්ක දෙයක් ගැන කිව්වේ. ඒ නිසා මේ දරුවන්ගේ මනස පරිස්සම් කරගන්න අම්මලා තාත්තලා අධ්‍යාපනය ඕන. තොරස්ත අධ්‍යාපනයත් ඕන. නැත්නම් ඔය දැන් කතා කරන නූතන ක්‍රමයක් ඕන. නමුත් මේවට ගිහින් දරුවෝ කාලේ නාස්ති කරන්නේ මේ චිත්තාභ්‍යන්තරයේ ලෝභය දේශේ මොහය පෝෂණය කරන්න නම් එහෙනම් රැකියාව තිබුණාට යාන වාහන තිබුණාට ගෙවල් දොරවල් තිබුණාට අනිකුත් සබ් පහසුකම් තිබුණාට ඊට පස්සේ හැම තැනදීම අම්මා එක්ක තාත්තා එක්ක බිරිඳ එක්ක සහෝදරයත් එක්කලා පැටලෙනවා නම් සතුටින්ද ඉන්නේ. එර්මිනි අත්තක් වගේ වෙනවා. අන්න දුක්ඛසේ වාසය කරනවා කියලා පෙන්වන්නේ ද්වේෂ චරිතය කෝදනවා. එන්න වැඩි. මම දැකපු තැනක් තියෙනවා. ඔය දරුවෝ දිහා බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා වැඩිහිටි 70 80 අම්මලා තාත්තලා දිහා. දැන් මේගොල්ලෝ මේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව ওই පාරේ කෝදණය වර්ධනය කරපු කට්ටිය පිරිහිම. දැන් අවුව වැරදි, වැස්ස වැරදි, පින්න වැරදි, කණ්ඩ ගෙනත් දෙන එක වැරදි හොඳ නෑ. බලන්න ආපු එක හොඳයි, හොඳ නෑ. බලන්න ආපු නැති එක හොඳයි. ඇඳුම ගෙනාපු එක හොඳ නෑ. ඔක්කොම හොඳ නෑ. දවස පුරා මොන ගැහෙන සේරම හොඳ නෑ. දැන් සතුටින් ඉන්න පුළුවන්. දැන් ඒවද හොඳ නැත්තේ තමන් හදාගත්ත හිතේද මේක තියෙන්නේ? ඔබ හදාගත්ත ක්‍රෝධය ඇවිස්සෙන විට බාහිර කාරණා නිසා ඔබ ලෝකෙට දොස් කියනවා. නමුත් මේක ඔබ ළඟ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් පාගමනින් වැඩම කරනවා ගමකට. ඒ කාලේ බුදුන් වහන්සේගේ ජනප්‍රියත්වය නිසා බමුණන්ට ලැබෙන ප්‍රත්‍යපහස අඩු වෙලා වුන් කලකිරීමෙන් බුදුන් වහන්සේ කරේ අමනාපෙන් ඉන්නේ. අපිට තියෙන ලාභ නැති කරගත්තයි කියලා. ඒ නිසා වට කරගෙන බනිනවා. ගොඩක් වෙලා. කණුවක් වගේ දැන් ඉන්නවා. ඉවර වෙන කල්ම ඉන්නවා දොස් බස් කියනතුරු. ඊට පස්සේ තමයි කතා කරන්න පටන් ගන්න. නිවැරදි කාර්යය වෙන්න ගියේ නැහැ කල්තියා. මම එහා ගමට වැඩම කරන්නේ. හෙට මම ආපහු එනවා. තව බනින්න තියනවා නම් යුතු කරගෙන ඉන්නකෝ. බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. මේක දෙකක් බව හොඳට ඉගෙන ගන්න. අන්න බුදුන් වහන්සේ බෝධිද්‍රහ මූලයේදී මේ බාර ගන්නා නැති කළා. ඒ කියන්නේ කෝධ මූලය නැහැ. දැන් ඇහෙනව ඇරුණාම ඇතුලෙන් ඇවිස්සෙන්න කෙනෙක් නැහැ. කය ඇවිස්සෙන්නේ නැහැ, සිත ඇවිස්සෙන්නේ. ඒක කායට වචනෙට ක්‍රියාත්මක තමයි මේ පෙන්වන්නේ. මම කියන්නේ එතකොට ක්‍රෝධයට බුදුදහමේ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඕන දෙයකින් මම හදාගන්න පුළුවන්. මම නම් ඒක මගේ නම් ඒක මගේ ආත්මය. මගේ ආත්මය මිනිසා දුකටපත් කරයි. ඉතින් ඒ නිසා මේක තේරෙනවා ඇති වයස අගට ගිය අය, මැදිවියේ ඉන්න අය, තරුණ වෙයි ඉන්න ළමා වයස සමීක්ෂණයක් කරලා බලන්න. අපි ක්‍රෝධය බලවත් කරමින් ඉන්නේ. ඒක පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි බලවත් කරන්නේ. අපි පුද්ගලයෙක් වශයෙන් බැලුවට මේකේ පුද්ගලයෙක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මෞකසින් බිහිවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් පෙනුනාට අපේ ඇහැට ඇත්ත සිද්ධිය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණට අපි මේ යනවා. ඒ අරමුණට තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, ධම්ම ඔක එක දේවල්. මතක තබා ගන්න. ඒ හැඟීමේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා බය හිතට આવොත්, සතුට හිතට આવොත්, දුක හිතට આવොත්, වෛර හිතට આવොත් ඒකට කියනවා ඒතං. ඒතං මම. ඒ මගේ. ඒසෝ අහං අස්මින්. ඒ මම මගේ. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. දැන් මගේ ආත්මය හඳුනා ගන්න ඕන පොතේ තියෙන අකුරු වලින් නෙමෙයි තමන් ගාව උපන් ද්වේෂයටයි මගේ ආත්ම කියන්නේ. බය අල්ලාගත්තාම බයෙන් මගේ ආත්ම හැදෙනවා. වෛරය හදාගත්තාම ඒකෙන් මගේ ආත්ම හැදෙනවා.
ඊර්ෂ්‍යාව හදාගත්තාම මගේ ඔන්න ඔහොමයි මම හැදෙන්නේ බුදුදහමේ. දැන් මේකට කියන නමක් තියෙනවා. මේ ඇසෙන් හම්බ වෙන රූපයට අරමුණට රූපය කියනවා, ඒක විඳිනවට වේදනාව කියනවා, ඒක හඳුනනවට සංඥාව කියනවා, ඒක බැඳෙනවට සංකාරය කියනවා, ඒ ටික විශේෂයෙන් දැනගන්නට විඥානය කියනවා. මෙසේ ඇසේ රූපය නිසා, කනේ ශබ්දය නිසා, නාසයේ ගන්ධය නිසා, දිවේ රස නිසා, කයේ පහස නිසා සහ සිතේ අරමුණු නිසා අපට රූප මුල් කොටගත්, ශබ්ද රූප මුල් කොටගත්, ගන්ධ රූප මුල් කොටගත්, රස රූප මුල් කොටගත්, පොට්ටබ්බ රූප මුල් කොටගත්, ධම්ම රූප හෙවත් මනෝමානික අරමුණු මුල් කොටගත්, වේදනා සංඥා සංකාර හයක් හෙවත් ස්කන්ධ පංචකේවා හයක් දොරවල් හයෙන් පහළ වෙනවා. ගමේ රටේ ස්කන්ධ පංචකය කියලා කයට කීවට සමහරු ඇහැ කන නාසය දිව කයට පංචස්කන්ධය කියලා කීවට ත්‍රිපිටකය හදාarලා බලපුවාම සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ මිනිසාට දොරවල් හයෙන් පහළ වෙන මේ හැඟීම වේදනා සංඥා සංකාර වශයෙන් විග්‍රහ කරන්නේ ඒකටයි සක්කාය කියලා කියන්නේ. මේ කය නෙමෙයි සක්කාය. ඔන්න දැන් ඉස්කෝලේ ඉගෙන ගත්ත වචනයක් මතක් විය යුතෙන්ට. සක්කාය දිට්ඨි කියන්නේ මේ එන අරමුණට අමරණ මමත්වයෙන් ගැනීමට. එහෙනම් මේ ක්‍රෝධය සක්කාය දිට්ඨියක්. දැන් අපි කතා කරන්නේ ක්‍රෝධය ගැනනේ. සක්කාය දිට්ඨි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට මේ රූප වේදනා සංඥා සංකාර පහ අරමුණේ හටගෙන නැතෙන්න ඕන. නැසෙන්න ඉස්සෙල්ලා අපි මමත්වෙන් ගත්තාම නැසෙන්නේ හේතු ඉතුරු වෙලා. අන්නේ හේතු ඉතුරු වී නැසීම තමයි දුකට හේතු රැස් කිරීම කියලා කියන්නේ. හේතු ඉතුරු නැහම තමයි හෙට තව ටිකක් වැඩියෙන් එන්නේ. අද තරහව හෙටට තිබ්බොත් හෙට දකින්නකොට එනවා. අනිද්දා තව ටිකක් නැවත ඒ ගැන කතා කරන්න ගියොත් එන්න බලවත් වෙනවා. දවසක් මම හම්බෙන් දැකලා තියෙනවා සියදී නසාගත්ත පුද්ගලයෙකුගේ කාමරය. අපි හිතන් ඉන්නවා මේක ෂණිකව සිදුවෙන සිද්ධියක් කියලා. නෑ බොහෝ අයගේ මනෝවිද්‍යාත්මක දේවල් තොරතුරු හොයලා මම දැකලා තියෙනවා සියදී නසා ගන්න ඕන පුද්ගලයා මාස ගාණක් තිස්සේ ඕක හිතන්නේ. සැලසුම් කරන ආකාරය ඒවා ඔක්කොම හිතලා බලවත් වීම තුල ආපහු හිතට ඒක පාලනය කරගන්න බැරි තැනට එනවා. ඒක දවසින් වෙන්නේ නෑ. ඒ නිසා මේ දුෂ්ට හැඟීමක් හිතට ආවොත් ඒකට පොර දාන්න එපා. කවදා හරි ඒක පළ දරනවා. ඒක වහාම අයින් කරන්නයි ඕන. එහෙම මම ජීවිත කීපයක් දැකලා තියෙන නිසායි කියන්නේ නිකම් මොනවා හරි කලකිරලා මම ඉන්නේ ජීවත් වෙන්නේ නැහැ. මම මොනවා හරි කියන්න ගත්තොත් ඒ කියන එක ඉස්සරහට අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක සුභවාදී හැඟීමක් නෙමෙයි. ඒ නිසා අපිට තේරෙන්න ඕන මේ කාරණේ මොකද්ද? ළමා කාලේ සිට මහලු කාලය දක්වාම මේ සීමාව අර ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙන්න ජීවිතයේ දුක වැඩි වෙනවා. ක්‍රෝධනෝ. දැන් මොකක්ද ඒකට කියන්නේ? ක්‍රෝධය පංච උපාදානස්කන්ධේ බවට පත් වුණා. දැන් ක්‍රෝධය හට ගන්නවා ආපහු හෙට එන්න හේතු ඉතුරු කරලා නතරවන්න අවසන් වෙනවා. අන්නේ හේතු ඉතුරු වී නැසෙනවට තමයි උපාදාන වෙනවයි කියලා කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් ඇයි අපට එහෙම වෙන්නේ? ක්‍රෝධය මගේ නිසා, ක්‍රෝධය මම නිසා, ක්‍රෝධය මම මගේ ආත්ම නිසා. අර ක්‍රෝධයෙන් ජය ගන්න යන්නේ ක්‍රෝධය මම හින්දානේ. මට තරහ ආවා කියන වචනට වඩා ගැලපෙන්නේ තරහ මම වුණා කියන එක. එහෙනම් බුදු සමයෙන් උගන්වන්නේ මැරිලා නිවන් දකින්න හරි අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය ක්‍රෝධ නැති කරගන්න හරි නෙමෙයි. මේ ජීවිතයේදීම මේක මේ වන විට වර්ධනය වෙලා තියෙනවා නම් මෙතනින් එහාට වර්ධනය කරගන්න නැතුව බිඳුව දක්වා ආපහු ගෙනියන්න. සැපසේ ඉන්න ඕන නම්. එතකොට තව ටිකක් අනිත් වචනෙත් අරගෙන බලන්න ඕන අපි ඔකට. ඉස්සා. සාමාන්‍යයෙන් ඉස්සා කියන වචනේ පාවිච්චි කරනවා. ඔකට කවි වල එහෙමත් ඉස්සන් මරාපිය කියලා පෙන්වන්නේ මේ ඉස්සන් කොටුවක ඉන්නවම ඉස්ස මරන්න කියලා නෙමෙයි. ඔය දහම් ගැට මාලාව කියන ග්‍රන්ථයේ එහෙම තියෙන ඊර්ෂ්‍යාව මරන්න. ඒ වගේ මේවා අපේ සිත තුළ වගා කරලා වැඩි දියුණු කරගන්න පුළුවන් ಗುಣධර්ම නෙමෙයි දුර්ගුණ. ආපහු අපේම gedara අපිට විරුද්ධව කටයුතු කරන හතුරෙක් තියා ගන්නවා වගේ. දැන් සාමාන්‍යයෙන් කියන්නකෝ gedara ඉන්නවා පුංචි කාමරයකුත් තියෙනවා නැත්නම් කුලි ඇනෙක්සයක් වගේ එකක් තියෙනවා. ඕකට ගෙනත් දා ගන්නවා අපේ ඇදපළදු හොයන මිනිස්සෙක්. මනස දිවා රාත්‍රී දෙකේ අපේ ඇද හොයලා එළියට කියනවා. එතකොට මේ මිනිස්සයා අපි තියාගත්තේ යහපතක්ද වුනේ? අපටම යහපතක්. ඒ වගේ අපේ ජීවිතේ දුකටපත් කරන්නා වූ හතුර ටිකක් තමයි මේ කෙලස් කියලා කියන්නේ. මේකේ පාවිච්චි කරන්නේ අපි ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව. ඔය දෙකට අනික් ඔක්කොම බැඳිලා එනවා. මට මේ මහා සම්බන්ධයෙන් පැයක් විතර කියන්න කතන්දර තියෙනවා.
ඒවා එකක්වත් කියන්නේ නැතුව මම ඔබට මෙහෙම කියන්නම්. ඔබේ ගමේ හෝ ඔබේ ඥාතීන් අතර හෝ මේ ක්‍රෝධය නැමැති හැඟීම මුල් කොටගෙන දිනන්න ගිහින් වෙනසුන චරිත කොච්චර තියෙනවද බලන්න. එතකොට ඒ විනාශය ලබා දුන්නේ ඔවුන් නෙමෙයි ක්‍රෝධය විසින්. එහෙනම් ක්‍රෝධය නැමැති ක්ලේශය අපට දුකටපත් කරයි. ඒක ඇතුළත තියෙන වැඩෙන රහස මොකද්ද? ඒකයි හොයාගන්න ඕන. ඒක නැති කරන්න වැඩෙන රහස හොයාගන්න ඕන. මේ අරමුණු හටගෙන නැසෙන එක ස්වභාවික දෙයක්. අරමුණු නැසෙන්න ඉස්සර වෙලා අපි අරමුණේ ඇලී ගැටි නැසෙනකොට නිකන් නැසෙන්නේ නැහැ, හේතු ඉතුරු වී නැසෙනවා. අරමුණ කැළුණොත් නැසෙනකොට හේතු ඉතුරු වී නැසෙන්නේ මමත්වයෙන් ගත්තොත්. ඒ හින්දා බුදුන් වහන්සේ සූත්‍ර දේශනා කරමින් වදාරනවා මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මාරස්ස. ක්‍රෝධය මම වුණාම ක්‍රෝධය අද නැති වෙන්නේ හෙට නානිද්දාට ආපහු දෙගුණයක් එන්න බලාන. ඊර්ෂ්‍යාවත් එහෙමයි. එතකොට ඒකෙන් කියවෙන්නේ චිත්ත අභ්‍යන්තරේ නැති කුණු ගොඩක් එකතු වෙමින් ඒවායේ දුර්ගන්ධය තමයි දැන් කුණු ගොඩක් දුර්ගන්ධය හමනවා වගේ ඒ වාගේ ඒවායේ අනිට විපාක තමයි අර ගහමරා ගැනීම කපා කොටා ගැනීම එළියට එන්නේ. දැන් මේක වැඩි දියුණු කරගන්නත් පුළුවන්. හොඳ නෑ කියන්නත් පුළුවන්. නැති කරගන්න බැරි. කොහොමද වැඩි දියුණු උනේ? වැඩි දියුණු වන ශාස්ත්‍රයේ බුදුන් වහන්සේ වදාරනවා ප්‍රමාදය. ඒතං මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම කොට ගැනීමෙන් තමයි මේක වැඩි දියුණු උනේ. අනේ නිසා අපි මම මගේ ආත්ම කියලා කිව්වේ නැති වුණාට මේ හැඟීම බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යාමෙන් ක්‍රියාත්මක වෙන්නේ මම. දැන් තේරුම් ගන්න ඕන. එහෙනම් අපි සක්කාය දිට්ඨියට පැමිණෙනවා. දැන් සක්කාය දිට්ඨිය කියන එක ඉස්කෝලේ ගිහින් වචන ඉගෙන ගන්න මොකක්ද කියලා සංයෝජනයක්. මොකද්ද සංයෝජනය කියන්නේ? සසරට බැඳෙනවා. එහෙනම් තරහව ඇවිදින් නැති වුණාට එන්නේ හේතු ඉතුරු වෙන එක තමයි සංයෝජනය කියන්නේ. දැන් මෙහෙම ජීවිත අවසානයේ දක්වා මේක බලවත් කරන් ගියොත් මොකද වෙන්නේ? එහෙනම් අවසන් මොහොතේ ඔය කඩු වලින් මිය යන අය, හෙරොයින් සටන් වලින් මිය යන අය, ඒ වගේ වැඩ වලින් මිය යන අය ආදරෙන් මිය යන්නේ නැහැ නේ, විරුද්ධවාදීන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් යන්නේ. එහෙනම් ක්‍රෝධයෙන් ප්‍රතිසන්දිය. එහෙනම් ද්වේෂය නැමැති හැඟීම ඔහුට ශරීරය අතහැර මනුස්ස ශරීරය අතහැර සත්ත්ව ශරීරයක් ලබා දෙනවා. ඔන්න ක්‍රෝධයෙන් පරලෝ ගියා. මොකද මනුස්සයව පාවිච්චි කරන්න ඕන ප්‍රශ්නයක් විසඳගන්න බුද්ධියනේ. නැත්තම් නීතිය. ඔය මම දැකලා තියෙනවා අර සමහර සත්තුන්ට ප්‍රශ්නයක් විසඳගන්න දීපම මස් කෑල්ලක් වගේ එකක්. යාළුවනේ මේ ටික බෙදමක ඔයාලා බෙදාන කන්න කියලා කිව්වම තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනිම වුන් කා ගන්න ගන්නවා. දුර්වලයා පලා යනවා, ඔහොම ගිහින් මැරිලා අන්තිමට හයිය කෙනාට තමයි කන්න හම්බ වෙන්නේ. ඒ ප්‍රශ්නයක් විසඳා ගැනීම කා ගැනීම කියන එක මිනිස්සුන්ට අයිති වැඩක් නෙමෙයිනේ. නමුත් මිනිස්සු ළඟ මේ ගති ලක්ෂණ තියෙනවා. එහෙනම් හම්බ වෙන්නේ හොඳ එක නෙමෙයි. මේ වර්තමාන සමාජයේ නැද්ද මෙහෙම? හැම දෙයක් සම්බන්ධයෙන්ම කාගෙන ප්‍රශ්න විසඳ ගන්න යන එක. ඒ සත්තුන්ට මම නිඳා කරන්න කැමති නැහැ හින්දා එනම් කියන්නේ. මිනිස්සුන්ගේ මේ වැඩ. එහෙනම් මේ මොහොතේ මේ ජීවිතේ මේවා නොකර මේවා පාවිච්චි නොකරන්න මේ ආයුධයක් වශයෙන් බුදුදහමේ පෙන්නන්නේ. තියෙනවා නම් පාවිච්චි වෙනවා. නැති දවසට තමයි පාවිච්චි වෙන්නේ නැත්තේ. අක්කෝ දේන ජිනේ කෝදං කෝද නොකිරීමෙන් ක්‍රෝධය ජය ගන්න. නොකිරීම කරන හැටි මොකද්ද හොයාගන්න වෙනවා. කිරීම කරන හැටි ඉස්සෙල්ලා හොයාගන්න. මෙන්න මේ ක්‍රෝධයට අදාළ හැඟීම් භාවිතා කරනකොට කලම් පාර ගන්නවා Taman. බාර අරගෙන මට උනේ අවැඩක් පාඩුවක් නින්දාවක් ආදී වශයෙන් ඒක ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා. අනේ බාර ගැනීමටයි මම කියන්නේ දැන් ප්‍රතික්‍රියා දැක්වීම මමත්වයේ ක්‍රියාව. මමත්වයේ ක්‍රියාව බලවත් වෙනවා ක්‍රෝධේ. ඉතින් අපි මේක දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ බණින එක වෙනයි බාර ගන්න එක වෙනයි කියලා මේක දෙකක් බව දන්නේ නැහැ. මම ඔක පැහැදිලි කරලා දෙන්නම් ඔබට. කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? අපි පාරේ ගමනක් යමින් ඉන්නවා. එතකොට එනවා මිනිස්සෙක්. මෙම අපිත් එක්ක ඉන්න පුද්ගලයාට ජපන් භාෂාව තේරෙනවා. අර මිනිස්සයා ජපන් භාෂාවෙන් හොඳටම බනිනවා. අර මිනිස්සයාට. ඒ මිනිස්සයා කේන්ති අරගෙන දඟලනවා. අපි hina වෙවි ඉන්නවා. ඇයි? අර වචන නම් පිට වුණා අපිට පරිවර්තනය වුණේ නැහැ. ඇතුලේ හින්දා අපි බාරගත්තේ නැහැ. එහෙනම් බැනීමද ක්‍රෝධය ඇවිස්සුවේ බාර ගැනීමද? බැනීම ක්‍රෝධය අවසර නම් අපි දෙන්නම කලබල වෙන්න ඕන. නෑ. බැනීම සිද්ධ වුණා අපිට පරිවර්තනය කරගන්න බැරි වුණා මට කියලා අපි කලබල වෙන්නේ නෑ. බාරගත්ත කෙනා කලබල වෙනවා.
මෙන්න මේ බැනීම සහ බාර ගැනීම අතර පරතරයක් තියෙන නිසා තමයි මේ දුකින් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. බැනීම නම් දුක් ගෙනත් දෙන්නේ බුදුරජාණන් වහන්සේටවත් මිනිස්සු ලෝකෙන් ගලවන්න බෑ දුකින්. මේ අතර පරතරයක් තියෙනවා. ඒකට කියන්නේ එකිනෙකක් ශූන්‍යයි කියලා. එහෙනම් බාර ගැනීමෙන් මම හැදෙනවා. මේකට මොකද්ද කියන්නේ බුදුදහමේ? මේකට තමයි පෙන්වන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තාහිවත් මගේ මම මගේ ආත්මකට ගන්නවා ද්වේෂය. ද්වේෂය, ලෝභය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපය ඕන එකක් අල්ලගත්තාම මගේ මම මගේ ආත්ම. මම හැදෙන්නේ කෙස්ලොම් නියදත් වලින් නෙමෙයි පඨවි ආපෝ තේජෝ වලින් නෙමෙයි ලෝභ දේශ මොහ අල්ලා ගැනීමෙන්. මඤ්ඤ මානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස. මේකේ දර්ශනයට මොකද්ද පෙන්වන්නේ? ඔය අපි ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම තමයි pāli භාෂාවේ නিত্য සුඛ ආත්ම. එහෙනම් අපේ ජීවන දර්ශනය නিত্য සුඛ ආත්මනේ. නিত্য සුඛ ආත්ම තමයි මිනිසා දුකටපත් කරන්නේ. ඒ නිසා තමයි ධර්මයක් දේශනා කළේ අනිදුක්ඛානාත්ම කියලා. ඉතින් ඔය ද්වේෂය අනිදුක්ඛානාත්ම බලන්න තේරෙන්නේ නැහැ නේ අපිට. අපි කෙස්වල අනිත්‍ය බලනවා, ලොම්වල අනිත්‍ය බලනවා, මල් පරවෙන අනිත්‍ය බලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන අනිත්‍යයක්ද? සංඛාරයන්ගේ අනිත්‍යයක්. සබ්බේ සංඛාර අනිච්චාතිනේ. ද්වේෂය කියන්නේ අපුඤ්ඤාවි සංකාරයක්. එතකොට ද්වේෂය මමත්වයෙන් ගත්තාම ද්වේෂය මට නිට්ටයයි. නිට්ටයයි නම් සුඛයි, සුඛයි නම් ආත්මයි. ඒකේ තේරුම මගේ මගේ ආත්ම කොට ගත්තයි කියන. අන්න පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙනකොට ප්‍රශ්න විසඳන්න යන්නේ මගේ මගේ ආත්ම සංකල්පෙ මුල් කොටගෙන. එහෙනම් පූසෙකට නූල් බෝලයක් ලෙහන්න දුන්නා වගේ එන්න අවුල් වෙන්න තමයි වෙන්නේ. අපට මේක ෂේකර ගන්න ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. වැරදි කරන්න හොඳ නැහැ කියන්න විතරයි පුළුවන්. නමුත් අපි හොයමු තව වචනයක්. ඔබ අහලා තියෙනවා බුදුදහමේ ලෝකෝත්තර අර්ථයක් තියෙනවා නිර්වාණ කියලා. මේකට සමාන ලකුණක් දාලා මේ පැත්තට අර්ථ ටිකක් හොයාගත්තොත් මොකක් කියලාද කියන්න දෙන්නේ? සමානයි නිර්වාණ මේ පැත්තේ මොකද්ද තියෙන්න ඕන? 100 දාලා එක පැත්තකට අනිත් පැත්තට 50යි 30යි 20යි දාපුවාම 100යිනේ. 100 සමානයි 100යි. සමීකරණය කියන්නේ ඒක නේද? පැත්තම සමානයි. ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බාන. නිර්වාණය කියන්නේ ලෝභ දේශ මොහ ෂය වූ තැන. දැන් එහෙනම් ලෝභ දේශ මොහ තියෙනවා නම් නිවන් නෑනේ. එහෙනම් ද්වේෂ චරිතය මොකද කරන්නේ? බුදුන්ට එරෙහි වෙච්ච කෙනෙක්. බුදුන් දෙස බලාගෙන පස්සෙන් පස්සට යන කෙනෙක්. අන්තිමට දේවදත්තට වෙච්ච වැඩේ වෙන දෙයක්. නැත්නම් ඒ හැඟීම පෝසත් කරගෙන ප්‍රශ්න විසඳන්න ගියොත් කොතනදී හරි වෙන්නේ මිනිස්කමත් අහිමි වෙන එක සහ විශාල වශයෙන් මොනවා හරි හානියකට මැදිහත් වෙන එක. ඒ නිසා මේ හැඟීමට වහල් වී කටයුතු කරන්නට යාම පමාවයි. මේ හැඟීම වහා සංසිඳවා ගැනීම භාවනාවයි. අය වෙන කරන්න භාවනාවක් ඉල්ලන්න එපා මගෙන්. මේ මෙතන ක්‍රෝධය උපනාහි නම් මේ දෙක සංසිඳවා ගන්නට ගන්න ක්‍රියාමාර්ගයයි භාවනාව. ඕක හිතේ හංගගෙන වෙන මොනවා හරි කියව හිටියට හරියන්නේ නැහැ. එහෙම තමයි අපේ රටේ භාවනාව කියලා කියන්නේ. ලෝභ දේශ මොහ ටික වැඩි කරන හංගගෙන වෙන මොකක් හරි කියා ඉනවා ඒක එනවට. වතුර. ඒ වකලේ බුදුහාමුදුරුවෝ නෙමෙයි බමුණෝ. ඒ වකලේ ආලාර කාලාමලා උද්දකරාම පුත්‍රලා සංසිඳීම දැනගෙන හිටියේ ධර්මයක් තේරුනේ නැහැ. මගේ ඇරලා ඉඳ ඉගෙන ගත්තා. අපට උගන්වන්නේ එන්න ඇවිදින් ඉවර කරන්න. හොඳ උදාහරණයක් තිබුණා ඉස්සර. මම හදපු එකක්. දැන් ඔය සතුරු කියලා කියන්නකෝ. සතුරු කැලේ ඉන්නවා. කැලේ සීමාවක් නැහැ. හින්දා සතුරන්ට ඉලක්ක අල්ලලා ඝාතනය කරන්න වෙඩි තියන්න බෑ. ඊ පාරවල් යවන්න. අපි ඉන්නවා අපේ අය බංකරයක එළියේ ආරක්ෂිත දැනක. අපිට සතුරු පහර දෙන්න කියන්නේ නැතුව එළියට එනවා. කියන්නේ නැතුව එන්නේ. ඒ සතුරා විනාශ කරන්න ඕන නම් කියන්නේ නැතුව ඉඳලා එළියට එන වෙලාව අල්ලා ගන්නම සිහියෙන් ඉන්න ඕන. එතෙන්දි පහර දුන්නොත් සතුරා ආයේ කැලේට යන්නේ නැහැ. ඉන්න කැලේට ඉලක්ක කරලා බෑ. මොකද හැංගිලා ඉන්නේ ගස් යට ගල් ගුහාවල. ගරිල්ලා. ලෝභ දේශ මොහ මූල කියන්නේ ගරිල්ලා හමුදාවක්. ඔහෙ නෑ තියෙන දිහක්. තියෙන බව තේරෙන්නේ ආවෙලාවට. ආවෙලාවට හදන්න නැත්නම් ආයෙත් ද්වේෂ කරලා ආයෙත් හැංගෙනවා. ආයෙත් හිටේනවා. මේක නිකන් වක්‍රයක් චක්‍රයක්. එනවා පාවිච්චි කරනවා තියෙනවා. තියපු නිසා එනවා පාවිච්චි කරනවා තියෙනවා. මෙහෙම තමයි සසර ඉස්සරහට හැදෙන්නේ.
මට ඔය සමහර හිතවත් අය කතා කරලා තියෙනවා හරියට අපිට මේ කේන් තියෙන එක හදාගන්න විදියක් නැද්ද? මම කිව්වා ඕකම තමයි භාවනාව ඉවර කරගන්න අනිත් ඉගෙන ගන්න වෙන ඕක මේ නැතුව ඉන්න විදියක් කියලා ක්‍රමයක් නැහැ. Taman හදාගත්ත එකක් ඕක. දැන් ඕක කලක් භාවිතා කරලා ඉවර කරගන්න එක දවසට බෑනේ. එසා ක්‍රෝධයේ වැඩිම පු탁ජන පුද්ගලයාගේ ජීවිතයේ වයසත් එක්කලා දිගටම සිද්ධ වෙනවා. සෝවාන් වලින් එහාට තමයි සංසිඳීම තියෙන වෙන කොහෙවත් නැහැ. මතක තියාගන්න. සෝවාන් වූ පුද්ගලයා තමයි මේ වැඩෙන අනුසෝතගාමී වෙනුවට පටිසෝතගාමී ප්‍රතිපදාව යන්න තේරෙන්නේ අයින් කරගන්න තේරෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ සරණ පිහිටන්නේ සෝවාන් වලින් එහාට. බුදුදහමේ ධර්මයේ සරණ. සමාජයේ මොනවට ධම්මාන්තරණං ගච්ඡාමි කියනවා මම දන්නේ නැහැ. දැනගලියා කියන්නේ ඔය කටේ කිරිසුඳු කියන නැති කාලේ මමත් ඕක කිව්වේ. ඔයගොල්ලොත් එහෙම ඇති. ඔය අම්මා තාත්තා එක්කලා වංශවලට ගිය වෙලාවේ ධම්මාන්තරණං ගච්ඡාමි කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. අපි ඉතින් ධම්මාන්තරණං ගච්ඡාමි කිව්වා. මොකට කිව්වද දන්නේ නැහැ. අදටත් දන්නේ නැහැ බොහෝ දෙනෙක්. ලෝභ දේශ මොහයන් නිසා ජාති දරා මරණ ශෝක මරණ දුක් ගෙනත් දෙනවා. මනුස්සයින්ට ලෝභ දේශ මොහ ෂය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍ය නැමැති ධර්මය මම සරණ කර ගන්නවා කියන එකයි යෝගේ තේරුම. දැන් මේ නිත්‍ය අනිත්‍ය කොහෙද තියෙන්න ඕන බලන්න. ක්‍රෝධය නිත්‍ය නිසා වැඩුණේ. තවදුරටත් ජීවිත අවසානයේ දක්වාම වැඩෙනවා. ඒක නිසා රුධිරය ධාවනය රුධිරය අපිරිසුදු වෙනවා, රෝග පීඩා වැඩි වෙනවා, මූණේ පෙනීම විකෘති වෙලා යනවා නොයෙක් තව දේවල්. ඔබටම තේරෙනවා ඇතිනේ. හොඳට hina වෙලා ඉන්න පුද්ගලයාම තරහපුවම කොහොමද? යකෙක් වගේ වෙනවනේ නේ. එතකොට ඒ ඔබ නෙමෙයි මේ හැඟීම ඔබ යකෙක් බවට පත් කළා. අනික අර සාමාන්‍යයෙන් අර මේ ආතුරයට ආවේශ වෙනවා වගේ වැඩක්. මේ ශරීරේ නිකන් පඹෙක් වගේ. අර ද්වේෂය තමයි ආවේශ වෙලා අපිව නටවන්නේ. මේවට ඉඩ දෙන්න එපා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. අර පස්සේ ගන්න හේතු ඉතුරුයි අවසන් වෙන පුරුද්ද වෙනුවට පස්සේ ගන්න නොතියා අවසන් කරන්න ඉගෙන ගන්න කියලා කියනවා. ඔය සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේ ඔය සමීප ඥාතියෙක් මරණයටපත් වෙලා සමීප කෙනෙක් දුකින් ඉන්නකොට අල්ලලා දාන්න ඕක කියලා කියන්නේ නැද්ද? ඔය එච්චර ගණන් ගන්න එපා කියලා කියන්නේ නැද්ද? අන්නේ වචනට අදාළ ක්‍රියාවලිය ධර්මයෙන් කොහොමද උගන්වන්නේ කියලා හොයාගන්න ඕක කිව්වට බෑ. එහෙනම් අපේ සිත තුළ සිදුවෙන ක්‍රියාදාමය ඉගෙන ගන්න එකක්. අරමුණෙහි ඇලී යලිගන්න ඕනකමක් ඇතිකොට හේතු ඉතුරුකොට අවසන් වීම හෙවත් අවශේෂ නිරෝධය. ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, වෛරයේදී මේක නම් අපි කතා කරනවා කෝධනෝ උපනාහිච දෙකේදීම තියෙනවා අපි. දැන් ඉතින් බුදුන් වහන්සේ වදාරන්නේ මේ දෙක භාවිතා කරනවා නම් දුකටපත් වෙනවා කියලා නේද? දෙවිවික්කේ සමන්නාගතෝ දුකින් වාසය කරයි. දුක්ඛං විහෙරති. මේ කාරණා දෙක පාවිච්චි කරන කෙනාට අන්න බුදුදහමේ දුක. ඔය ගිරවෙක් වගේ පාඩම් කරන ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලවීම දුකයි ඕවා කියන්න යන්න එපා. බුදුදහමේ උපාදානයයි දුක මොනවා හරි. සංකිට වෙන පංච උපාදානස්කන්ධානේ. එහෙනම් මෙතන කෝධේ උපනාහි උපාදානයේ දුක් ගෙනත් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සඳහා වෙන දහමක් දේශනා කරලා නැද්ද? ස උපාදානස්ස කෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මිනෝනුපාදානස්ස. උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවනවා, උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ. අපිට මේ උපාදානය නොකර අවසන් කරන්න විදියක් නැද්ද? ගණන් ගත්තේ නැත්තම් ඉවර වෙනවනේ. යම් දෙයක්. ගණන් ගත්තාම නේද හිතේ එන්නේ. අන්න ඒක කොහොමද ධර්මානුකූලව විග්‍රහ කරන්නේ? අර හේතු ඉතුරු වී අවසන් වෙන එක මගේ මම මගේ ආත්ම. මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් වැඩෙන පැත්තට අනුසෝතගාමී වේ. දැන් ඔබ භාවිතා කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ නිත්‍ය සුඛ ආත්ම කියනා වූ වැරදි දෘෂ්ටිය. අට්ඨානමේ තම්බික්කවේ දිට්ඨි සම්පන්න පුද්ගලෝ අනවකාසෝ කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය. මහණෙනි මේ දිට්ඨි සම්පන්න හේවස් සෝවාන් පුද්ගලයා අතින් කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගැනීම නම් වෙන්න බැරි දෙයක්. පෘථග්ජන පුද්ගලෙක් කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගන්නවාද ඒක වෙන්න පුළුවන්. දැන් මම දකින රහසක් තියෙනවා. නිත්‍ය අනිත්‍ය බාහිර වස්තුන්ගේ නෑ. පෘථග්ජන පුද්ගලයාට සියල්ල නිත්‍යයි, සෝවාන් පුද්ගලයාට අනිත්‍යයි.
බුදුදහම උගන්වන පරිදි. එහෙනම් අනිත්‍ය බුදුන් වහන්සේ වදාළ පරිදි වටහා ගැනීමම සෝවාන් වීමයි. ඔබ දන්න අනිත්‍ය නෙමෙයි බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය. දැන් බලන්න ඉමේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්තෝ යෝසෝ මනසිකරුන්තෝ සෝතාපට්ටි ඵලං සත්‍ය කරෙයාති නැද්ද කියලා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් නුවණින් බලනවා නම් සෝවාන් වෙනවා. එහෙනම් මේ අනිත්‍ය දන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අය විතරයි. මෙන්න මෙහා පැත්තේ දන්න අනිත්‍යක් නැහැ. වචනෙන් කතා කරුවට උන්ට දර්ශනේ නිට්ටය. මෙන්න මේ නිට්ටය දර්ශනය දුක් ගෙනත් දෙන්නේ සමාජයට. ඒකයි මේකට දස්සනෙන සම්පන්නෝ කියලා කියන්නේ. මේක චින්තන විප්ලවයක්. තමන්ගේ දැක්ම මාරු කරන්න ඕන. යමක් වැඩෙනවා වගේ මේක ප්‍රහාණය කරන්නත් පුළුවනි. අන්න එහෙමනම් අපිට ක්‍රෝධයේදී මොකද කරන්න ඕන? ඒ මොහොතට අපි හිතපු කෙනා නෙමේ දැන් ක්‍රෝධයෙන් නැමැති මේ ඇවුස්සුන හැඟීම අපේ කය වචන මෙහෙවමින් මේ දේවල් කරපන් කියලා කියනවා. දැන් ඔබ මෙහෙවන්නේ ක්‍රෝධය නැමැති මායя. දැන් නොකර ඉන්න ඕන. අවුරුද්දක් තිස්සේ සංසිඳවන්නේ නැතුව වහාම සංසිඳවන්න ඕන. හෙට අනිද්දාට ඉන් අනිද්දාට මේක නැවත නැවත සැලසුම් කරනවා නම් ඔබ වැඩෙනවා. නම් ඔබ ක්‍රෝධය වඩන්නේ. එහෙනම් ඔබට මේක විපාක විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මට නම් තේරෙනවා සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මොනවද? උපදිහවත් කෙලෙස්. ඔය කෝදනා උපනියම්නාහිත දෙකයි නැත්නම් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පවපින් ධානය කියන හදාගන්න ඕනෑම හැඟීමකින් අල්ලා ගැනීමෙන් නිත්‍ය සුඛ ආත්මයවත් මම බවට පත් වේ අල්ලා නොගැනීමෙන් අනිත්‍ය භාවය තුළ මෙවතුරන් වී යයි. නැවත නැවතත් ආපහු අතහැරීම තුළින් ඔබ ඉතුරු වී ලෝභ දේශ මොහ මිය යනවා. අන්න එතකොට තේරෙවි ජීවිතය තුළ නිවනක් තියෙනවා කියලා. බාහිර සාධක ඔබට සාධක විසින් ඔබ කැළඹෙන්නේ නැති දවසට ඒතම් සන්තන් ඒතම් පනීතං. ඒ සංසුන් බව ප්‍රදර්ශනය වේවි ඉබේටම. ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ බලන්න. ඔබ කියනවා නේද ඇඟිලි රත් වෙනවා කියලා. ඔබ කියනවා නේද රත් විතර පනිනවා කියලා. ඒ මොකක් නිසාද? අර ඉලියන් සිද්ධිය බාර අරගෙන තමන්ගේ අභ්‍යන්තරේ මතු කර ගැනීම. දැන් මේකත් එකතු කරගෙන සැපසේ ඉන්න පුළුවන්ද? මම නම් ඒ නිසා දකිනවා තරුණ වයසට එන විට මේ දේවල් පාවිච්චි නොකරන්න ඉගෙනගෙන විවාහ වෙනවා නම් එහෙනම් ඒ ජීවිතේ විඳින්න ලැබෙනවා. අද වෙලා තියෙන්නේ විඳින්න ගිහින් විඳවන එක. අද සමාජයේ මොකද්ද කරන්න තියෙන්නේ? විඳින්න ගිහින් විඳවන්න වෙලා තිබෙනවා. ඔබ ඔබේ නිවෙස් අසල බලන්නකෝ සුන්දරත්වයෙන් එකතු වෙන දෙන්නෙක් ටික දවසක් යනකොට ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, දික්කසාද ඉල්ලනවා, තරහ වෙලා ගෙදර යනවා. මේ ආදරේද? ඒක එන්නෙන්න දුරස්ත වෙලා අන්තිමට සැමියා විසින් බිරිඳ විසින් සැමියා අවුරුදු 50දී 60දී 65දී ඝාතනය කරනවා. ඕන් අපේ ජීවිතේ බුද්ධාගම පාවිච්චි කරපු හැටි. කවුද මේවා කරන්නේ? අපිට පේන්නේ පුද්ගලයෝ නෑ. වර්ධනය වුණා වූ ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව මේ ඔක්කොම කරන්නේ. එහෙනම් ඕක නැත්නම් ඔය කරදර මොකක්වත් නැහැ. එහෙනම් ඒක නැති කරගන්න මහන්සි වෙන එක තමයි භාවනාව කියන්නේ. ආවෙලාවට ක්‍රියාවට නොයොදා ඊතා ඉක්මනින් අවසන් කරගන්න ඕන. ඒ ඊතා ඉක්මනින් අනාගතේ ගන්න හේතු ඉතුරුනුයි අවසන් වෙන එකට බුදුදහමේ අනිත්‍ය කියලා කියනවා. ඔන්න බුදුදහමේ අනිත්‍ය තියෙන තැන. පස්සේ ගන්න හේතු ඉතුරුයි අවසන් කරන එකට නිත්‍ය කියලා කියනවා. එහෙනම් සසර ඇවිදින මනුස්සයාගේ ජීවන දර්ශනීය නිත්‍ය සුඛ ආත්ම සසර කෙලවර කරගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත් දුක්ඛ අනාත්මය ජීවන දර්ශනය වශයෙන් පිළිගන්න ඕනේ. පිළි අරගෙන ක්‍රියාවට නගන්න ඕනේ. ඒකයි අපි කියන්නේ බුදුසමය කියන්නේ ප්‍රායෝගික අනුගමනීය ප්‍රතිපදාවක්. ලෝභයේ දේශේ මොහේ ඊර්ෂ්‍යාව ජාතිකොල මාන ඔක්කොම ටික තියාගෙන මල් ටිකක් අරන් ගින් හැන්දෑවට පූජා කරලා ඔන්න බුදුනි මල් කියලා එනවා. අර ටික ඔක්කොම තියෙනවා. එහෙම එකක් නේ අපිට තියෙන්නේ. ධර්මයේ දේශලාක බුදුරජාණන් වහන්සේ අදහන වඳින පුදන පුද්ගලයෙක් බවට පත් කරන සාදු කියා ඉන්නේ. උන්වහන්සේ වට්ටෝර වලින් දේශනා කරලා තියෙන බෙහෙත්. ඔය සූත්‍ර දේශනා කියන්නේ බෙහෙත් වට්ටෝරුනේ. ඒක උදේ ඉඳලා රැ වෙනකල් කියා ඉන්න යනවා මේ හදලා බොන්නේ නැහනේ අපේ අය. බෙහෙත් බීලා බලන්නකො හොඳ වෙන්නේ නැද්ද කියලා. ඔය මට මතකයි සිංහල වෙදකම් සම්බන්ධයෙන් අපේ ආච්චි අම්මලා හැම උඩා කාලේ වෙද මහත්තුරු හම්බෙන්න ඇවිදින් ලියාන ඇවිදින් පුතේ මේක ගෙවන්නකෝ කියනවා. ඉතින් මට මතකයි අරල බුලුන එල්ලි මෙතන ප්‍රමාණයක් සමසම අරගෙන කොටා 4-8කට කකාරා උදේට හවසට වදා බොනවා වේල් 4යි. මම ඕක කියවට ආච්චි අම්මට හොඳ වෙනවද?
එහෙම නැත්නම් ආච්චි අම්මා ඔක කියවලා තියලා තියෙනවා මේ පොත් පෙට්ටියේ. හොඳ වෙනවද? ආච්චි අම්මා අර බේත් ටික කොටලා බීවනම් මොකද වෙන්නේ? හොඳ වෙනවා. තේරෙනවද මං කියන දේ? අපේ රටේ බේත් වට්ටෝරු කියවන අය හුඟක් ඉන්නේ දැන්. අපි ඉන්නේ බෙහෙත් වට්ටෝරුව පෙන්නලා මෙන්න මේ බේත බොන්න කියන්නේ. එතකොටයි ලෙඩේ හොඳ වෙන්නේ. එදා ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කියන්නේ සංසාරගත ලෙඩක්. මේක මේ ජීවිතේ සංසිඳව ගන්න ඕන. නැත්නම් තමයි පරලෝ යාමක් තියෙන්නේ. කකුල් දෙකෙන් පරලෝ යන්නේ නැහැ කවුරුත්. පරලෝ යන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පවෙන්, පිනෙන්, ධානයෙන්, උපාදානයෙන්. උපාදානයේ මතු ජීවිතයක් ඇති කරයි. හැබැයි ආයේ මිදෙන්න කියලා දෙන්නේ නැහැ. බුදුවරයෙක් සද්ධර්මයේ කියලා දෙනවරනම් ඉන් එහා පැත්තට කොහේ උපදීද මොන ආගමක උපදීද ඔක කියලා දෙන්නේ නැහැ. එහෙනම් අර උපාදානයේ දුක දිගටම විඳින්න වෙනවා. සංසාරේ බායනගත්තේ එහෙමයි. අපාය යන්න පුළුවන්, දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්, මිදලා එන්න පුළුවන්. මිදෙන්න බෑ එහෙ කොහෙවත් නැහැ මිදෙන්න තැනක්. කලකම් පාල දෙන්න විතරයි තියෙන්නේ. මිනිසාට පුළුවන් එහෙනම් අහම්බෙන් ලැබුණු අවස්ථාවේ මිනිසත් බව ලැබ සදහම් තේරෙනවා නම් තමන්ගේ හිත හදා ගන්න. පටිසෝතගාමී අචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං සාසනං කියලානේ කියන්නේ. සිත දමනය කර ගැනීම. ජීවිතය මවෙක් පියෙක් ගුරුවරයෙක් ශිෂ්‍යෙක් ආදී වශයෙන් තමන්ට පැවරී ඇති භූමිකාව මනාව ඉටු කරමින් යුතුයකම් ඉටු කරමින් තමන්ගේ උපදින හැඟීම් ටික ඒ ජීවිතය ආශ්‍රයෙන්ම සංසිඳවා ගන්න හදන්න. වැඩ අතාරින්න යන්න එපා. මේ සමාජයේ යුතුයකම් අවශ්‍යයි හැම එකක්ම. එහෙනම් අන්න වදාරනවා දීහිබික්කවේ සමන්නාගතෝ මෙන්න මේ අක්ඛෝදය අනුපනාහීච ක්‍රෝධ නැති බව සහ වෛර නැති බව තියෙනවා නම් සුවසේ වාසය කරයි. දෙතෙන් එන්න ඕනනේ හිත හදලා. ඒකනේ බුදුබණෙන් පෙන්නලා තිබෙන්නේ. ඒ තමන්ට තියෙන හැඟීමම බලවත් වෙන්න නොදී අවසන් කරන්න තමයි බුදුදහමේ විදර්ශනාව පාවිච්චි කරන්න ඕනේ. ඒකට පාලියේ තියෙන වචනයක් තිබෙනවා හටගත් දේ හේවත් uppannං. ව්‍යාපාද විතක්කං හේවත් ද්වේෂය. නාදි වාසයේති පිළිගන්නේ නැත්නම් පජහති බැහැර කරනවා නම් විනෝදේති අනිදුක්ඛනාසයෙන් බලනවා නම් ව්‍යන්ති කරෝති අවසන් කරනවා නම් යලිත් හට ගන්නෙ නැති තැති විදිහට අවසන් කරනවා නම් ඒකට කියනවා ප්‍රහාණ සංඥා. ඔන්න භාවනාව. ඔන්න බුදු සමය භාවනාව. මේක කරනවට විදසුන් වඩනවායි කියලා කියනවා. තේරුම් ගත්ත පුද්ගලයා. ඒ නිසා අපට මේ අධ්‍යාත්මිකයේ දුක කියලා කියන්නේ කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් නැති එක නෙමෙයි. ඉසිකක්ම හැදෙන එකක් නෙමෙයි. ඉසිකක්ම හැදෙන එක බුදුරජාණන් වහන්සේටත් තිබුණා. ඉන්ජෙක්ෂන් එකක් ගැහුවොත් අපටත් රිදෙනවා. ඒක නෙමෙයි. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ක්ලේශයන්ගේ පරිදාහය තමයි විශාල. පරිදාහය කියන්නේ දැවීම කියන එක. දුක. ඒවා හිස් කරගන්න කියලා බුදුන් වහන්සේ වදාළා. හිස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ලෝභයේ සංඛාරයක්, ද්වේෂයේ සංඛාරයක්, මෝහයේ සංඛාරයක්, සංඛාරයන්ගේ අනිත්‍ය බලන්න කියනවා. ඒ කියන්නේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම. එනිසා අපට සංසාරයේ පුරුදුනේ අවශේෂ නිරෝධය හෙවත් හේතු ඉතුරු කොට අවසන් කිරීමෙන් පැවැත්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා නිර්වශේෂ නිරෝධය හෙවත් හේතු ඉතුරු නොකර අවසන් කිරීම. මාරු වෙන්න. අරක අනුසෝතගාමී මේක පටිසෝතගාමී. මෙන්න මේ මාරුව තමයි සැබෑ බෞද්ධකම. නැත්තම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. අන්නේ වෙනස මේ සමාජයේ හදාගත්තොත් ටිකෙන් ටික මොකද වෙන්නේ? ඒ මව්පියන්ගේ ඉවසීම දරුවන් දකීවි. ඒ ගුරුවරුන්ගේ ඉවසීම දරුවන් දකීවි. ඒ ආයතන ප්‍රධානියාගේ සංසුන් බව අනිත් අය දකීවි. එතකොට ඔවුන්ට වැඩෙන්න කාරණයක් නැතුව යනවා. නමුත් මේ ගෙදර දොරේ වාසය කරනකොටම කොච්චර හරි ගිනි කබලක් වගේ රත් වෙලා නම් කටයුතු කරන්නේ හැමෝම එක්කලා. දරුවන්ට විරිඳට අසල්වාසීන්ට පේන්නෙම ගිනිකත් මිනිස්සෙක් නම් එයාටත් ඒක හුරු වෙනව නේද? ඒ නිසා අපි මේ හැඟීම් වලට වහල් වී කටයුතු කරන ජීවිතයක් අපට තියෙන්නේ. ඒ ගැන අපි ආගමික ජීවිතය කියන්නේ ඒක නැති එක බව තේරෙන්නේ නැහැ. අපි වෙනම ආගමක් හදන් ඉන්නවා. ඔය ඔක්කොම ටික තියාගෙන කරන්න පුළුවන් ආගමක්. ඒක තමයි මේ ධර්මයේ යටවුණු සමාජයේ බෞද්ධ දර්ශනය ප්‍රායෝගික දර්ශනය ආගමක් බවට පත් වී අදහන එකක් බවට පත් වෙලා තියෙනවා. ඇදහිීමක් නෙමෙයි බුදුන් වහන්සේ ගැන්වීම පිළිපැදීම තුළින් අපට ලැබෙනා වූ සැනසීමක්. දැන් ඔබට තේරෙනවද අර දෙක නැත්නම් කොච්චර සැනසීමක් තියෙද කියලා? එහෙනම් අර ගහට කෙටුවට කිරියෙන්නේ නැහැ වගේ මොන කාරණයක් නිසා ලාභාලාභ සබ්දුක් නින්දාපසංසා ලෝකෙ හැබැයි අපිට කලබලයක් නැහැ ඇතුළත නැත්නම්. මේ ඇතුළත හිස් වුණාම තමයි මේක තේරෙන්නේ. සංසුන් බව. ඒක કૃතිම සංසුන් බවක් නෙවෙයි. නමුත් මේ કૃතිම සංසුන් බවක් ඇති කළා ශාසනයෙන් පරිබාහිරව කෙලෙස් යටපත් කරලා ආලාර කාලාම ලෞද්ධ කරාම පොත්වල ධර්මයේ නැතුව කෙලෙස් යටපත් කරන භාවනාවක් කරා. ඒකෙත් ඉන්න පුළුවන් සංසුන්ව.
නමුත් ඒක කඩා වැටෙන සංසුන්කමක්. ඒ හින්දා ඒක ලෞකික සමාධිය කියලා කියනවා ආපුවම ඉවරයි. යට හේතු තිබුණාම ආපුවම ඉවරයි. නැත්නම් ආපහු උපදින්නේ. දැන් මේකට කියනවා නැවත ඉපදීම නැති කරනවායි කියලා. හරි. එහෙනම් ඔය මෞකසින් බිහිම වෙනුවට ලෝභයේ දේශයේ මොහේ නැවත ඉපදීම දුකයි. නැවත උපදින්න නැතුව ඉවර කරොත් නැවත ඉපදීම නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක අපි කරන්න ඕන දෙයක්. ඒ නිසා සවන් දුන්න ඔබ සැම අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ සැමට ජීවිතයේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන සංසුන් ජීවිතයක් ගත කරන්නා වූ මාර්ගයටපත් වෙන්නට අවශ්‍ය ක්‍රියා මාර්ගය ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා විශේෂ මාතෘකාවක් ඉල්ලුම් කර නොතිබුණත් අනුග්‍රහක දායකත්වය දරනු ලබන්නේ මොනරාගල මහානාම ජාතික පාසලේ සේවය කර විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ඒකනායක මහතා සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි සුමනායක නායක මහත්මිය ඇතුළු පවුලේ දූ දරු පිරිස විසින් ඔවුන්ගේ ධර්මදේශනාවේ අරමුණු අතර නම් වශයෙන් සඳහන් නොකලත් දෙපාර්ශ්වයේම පරලෝසෙපත් වූ දෙමාපියන් ගෞරවයෙන් සිහිපත් කිරීම උපහාර දැක්වීම සහ සියලු ඥාතීන් සිහිපත් කොට පින් අවශ්‍යයට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කොට පුණ්‍යානුමෝදනා කිරීම. පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වෙන්නේ නැහැ. පින් අනුමෝදන් වී එතනින් දුකෙන් අත මිදලා ආයේ මෙහි උපදින්න ඕන. ඉපදිලා ධර්මයේ තේරුම් අරන් දුක් කෙලවර වෙන්න ඕන. මතක තියාගන්න. එහෙම පින් වලින් යන්න බෑ මේ ගමන. දායකත්වයේ දරුවෝ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත් සහ සම්බන්ධ වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. ඒ සඳහා අපි පැහැදිලි කළා වූ අක්ඛෝද අනුපනාහි කියන ධර්මතාවයන් පුහුණු කරන්න ලැබේවා. නැතු සුව ලැබෙන්නේ නැහැ. සම්බන්ධ වූ සියලු දෙනාගේ පරලෝසෙපත් වන්නට යෙදුනා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් කැමැති අයට පින් අනුමෝදන් කර ගැනීමෙන් සසර ගමන සූපත් කරගෙන මතු උපදිනා ජීවිතයකදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා නිවන් මඟ හෙළි කරගන්න හේතු වේවා. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. තව තවත් ශාසනික මෙහෙවර කිරීමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවායයි ප්‍රාර්ථනා කරන අතර කොරෝනා වසංගතය ඉක්මනින් ගමෙන් රටින් ලෝකෙන් තුරන් වේවා කියලත් ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාව සඳහා දිනවෙන් කරවා ගැනීමෙන් මූල්‍ය දායකත්වයක් දැරීමෙන් පැමිණ ධර්මදේශනාවට සහභාගී ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත කරගත්තා වූ මේ ආනිසංසයන් මත පිහිටා දෙපාර්ශ්වයේ නමින් නැසීමේ පරලෝකියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔවුන් ඉන්නා තැන පින් මදනම් පිනින් බලාපොරොත්තු වෙනවා නම් පින් අනුමෝදන් කරන ජීවිතය සපවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ කර්ම ගෙවා ඉවර කොට මතු ජීවිතයකදී මිනිසත් බව ලබා එහිදී ජීවිතයේ මුලදීම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණු ගැඹුරු තේරුම් ගන්නට ලැබෙන්නේ. ඔවුන්ටත් සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔවුන්ට ඔවුන් ප්‍රාර්ථනා කළා වූ සහභාගී වූ අනිකුත් හැම දෙනාට ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාට මේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවන් ආව මේවා දුරු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන් ගෙන්බෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව කර්මක්ෂය කිරීමේ කර්ම වෙන දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහාගෙන අනුගමනය කරන්නට ලැබීම තුළින් ඔබ හැමටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.